නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. දැන් අර විභංග සූත්‍රයේ තියෙන සංයුත්ත නිකායේ දෙවෙනි පොත් වහන්සේගේ ඒ විභංග සූත්‍රයේ ඔය ජරා මරණ කියන්නේ මොනවද කියලා විස්තර කරලා තියෙනවා. ඊළඟට ජරාව කියන වචනය, මරණය කියන වචනය, ඊළඟට ඉපදීම කියන වචනය, භවය කියන වචනය එහෙම විස්තර කරලා තියෙනවනේ නේද? එතකොට අර අපි අර පටිච්චසමුපාදයේ කතා කළානේ. එතකොට මේ පටිච්චසමුපාදයේ කතා කරනකොට අපි මේ වචන විග්‍රහ කරගන්න කියලා මතක තියාගන්නයි කියලා කිව්වනේ. එතකොට මේ මතක තියාගන්න එක හරිය පහසුයි. අර මේ නුවණින් විමසීම ඇති කරගන්න. එතකොට දැන් ඔය ඒ දහම් දැනුම ඕනා කියලා කියන්නේ යන්නේ ඒකයි. ඒ දහම් දැනුම නැත්තම් අපිට මේක මේ හරියට කරගෙන යන්න බෑ. ඒ නිවැරදි දහම් දැනුම කියන එක අපි හරි හැමතිස්සෙම අපි ඒ නිවැරදි දහම් දැනුමෙන් සන්නද්ධ වෙන්න ඕන. ඒ නිවැරදි දහම් දැනුම අපිට හැමතිස්සෙම තියෙන්න ඕන. එහෙම තිබුණ නැත්තම් ඔන්න පට ලැබෙනවා. ඉතින් ඒ නිසා අර ඉපදීම කියන්නේ මොකද්ද? ඊට පස්සේ ජරාව කියන්නේ මොකද්ද? මරණය කියන්නේ මොකද්ද කියලා අපි අර මතකද දීර්ඝ වශයෙන් කතා බහ කළා. දීර්ඝ වශයෙන් කතා කළා. එතකොට දැන් අර අපි මතකද කතා කළා ඥානවත සූත්‍රයේ විස්තරයක්ත් තියෙනවා. ඒතර ඥානවත සූත්‍රයේ නුවණින් විමසන්න ඕන කියලා කිව්ව හතර ආකාරයකට. ඒතර හතර ආකාරයකට නුවණින් විමසන්නේ කොහොමද? ජරා මරණ කියන්නේ මොනවද? ඊට පස්සේ ජරා මරණ වලට හේතුව මොකද්ද? ජරා මරණ නැති වෙන්නේ කොහොමද? ජරා මරණ නැතිවන මාර්ගය මොකක්ද කියලා අපි විමසන්න කියලා කිව්වනේ. එතකොට මෙන්න මෙහෙම විමසන්න පුරුදු වෙන්න. හොඳේ. ජරා මරණ කියලා දැන් භාග්‍යතුන් මහබෝසත්න් වහන්සේ බෝධි මූලයේදී නුවණින් විමසනවානේ. මේ ලෝක සත්වයා මේ ජරා මරණ වලින් පීඩා විඳිනවා මේ ලෝක සත්වයානේ. එතකොට විමසනවා ඇත්තටම මේ ජරා මරණ ඔන්න මතක තියාගන්න ඥානවත් සූත්‍රයේ මෙන්න මෙහෙම විමසන්න කියලා තියෙන්නේ. ජරා මරණ කියන්නේ මොනවද? ජරා මරණ හටගන්නේ කොහොමද? ජරා මරණ නිරුද්ධ වෙන්නේ කොහොමද? ජරා මරණ නිරුද්ධ වෙන ප්‍රතිපදාව. ඒකේ තියෙන්නේ මෙහෙමයි. ජරා මරණ ගැන දන්නා නුවණ, ජරා මරණ හට ගැනීම ගැන දන්නා නුවණ, ජරා මරණ නිරුද්ධ වීම ගැන දන්නා නුවණ, ජරා මරණ නිරුද්ධ වෙන ප්‍රතිපදාව ගැන දන්නා නුවණ. එහෙම තමයි තියෙන්නේ. ඊළඟට ඉපදීම ගැන දන්නා නුවණ, ඉපදීම හට ගැනීම ගැන දන්නා නුවණ, ඉපදීම නිරුද්ධ වීම ගැන දන්නා නුවණ, ඉපදීම නිරුද්ධ වෙන ප්‍රතිපදාව ගැන දන්නා නුවණ, ඊළඟට භවය ගැන දන්නා නුවණ, භවය හට ගැනීම ගැන දන්නා නුවණ, භවය නිරුද්ධ වීම ගැන දන්නා නුවණ, භවය නිරුද්ධ වෙන ප්‍රතිපදාව ගැන දන්නා නුවණ.
ඊළඟට උපාදාන ගැන දන්නා නුවණ. උපාදාන හට ගැනීම ගැන දන්නා නුවණ. උපාදාන නිරුද්ධ වීම ගැන දන්නා නුවණ. උපාදාන නිරුද්ධ වන ප්‍රතිපදාව ගැන දන්නා නුවණ. උපාදාන ගැන දන්නා නුවණ, උපාදාන හට ගැනීම ගැන දන්නා නුවණ. ওই විදිහට හතර ආකාරයකින් ඒ හැම එකක් ගැනම විමසන්න ඕන. ඊළඟට තණ්හාව ගැන දන්නා නුවණ. තණ්හාව හට ගැනීම ගැන දන්නා නුවණ. තණ්හාව නිරුද්ධ වීම ගැන දන්නා නුවණ. තණ්හාව නිරුද්ධ වන ප්‍රතිපදාව ගැන දන්නා නුවණ. ඒ ඥානවත් සූත්‍රයේ හොම අවිද්‍යාව දක්වාම විස්තර කරනවා. එතකොට මේ නුවණින් විමසනකොට දැන් ජරා මරණ ගැන අර හතර ආකාරයකට විමසන්න ඕනනේ. එතකොට මේ ජරා මරණ ගැන ඒ හතර ආකාරයකට නුවණින් විමසනකොට එයා මෙන්න මෙහෙම විමසනවා. ජරා මරණ ගැන දන්නා නුවණ කියනකොට අර බුදුරජාන් වහන්සේ ජරාවත් මරණයත් ගැන අර වචන දෙක විග්‍රහ කරලා මතකද දේශනා කළා. කොහොමද දේශනා කළේ? ඔන්න ජරාව කියලා කියන්නේ මොකද්ද? ඒ සත්ත්ව ලෝකවල ඒ සත්වයන්ගේ යම් ජරාවටපත් වීමක්, මහලු වී යාමක්, දත් වැටීමක්, කෙස් සිදීමක්, ඇඟපත රැලි වැටී යාමක්, ආයුෂ පිරිහි යාමක්, ඉඳුරන්ගේ මෝරා යාමක් ඇද්ද? මේකට තමයි ජරාව කියලා කියන්නේ. එතකොට එහෙම ඒ වචන ටික මතක තියාගෙන ඒක නුවණින් විමසනවා. එතකොට ජරාව කියන වචනේ ටික ජරාව කියන්නේ මොකක්ද කියලා ටික වැටහෙන්න පටන් ගන්නවා. එතකොට ජරාව කියන්නේ මොකක්ද කියලා ටික වැටහෙන්න පටන් ගන්න අර ජරාව කියන වචනේ අස්සේ තියෙන අර්ථය අර විදිහට විමස ගන්න ඕන. එහෙම විමසනකොට තමයි අර ජරාව කියන්නේ මොකක්ද කියලා එන්නේ. මොකක්ද ජරාව කියන්නේ? ඒ සත්ත්ව ලෝකවල ඒ සත්වයන්ගේ යම් ජරාවටපත් වීමක්, මහලු වී යාමක්, දත් වැටීමක්, කෙස් සිදීමක්, ඇඟපත රැලි වැටී යාමක්, ආයුෂ පිරිහි යාමක්, ඉඳුරන් මෝරා යාමක් ඇද්ද? මේකට තමයි ජරාව කියන්නේ. එතකොට ඒක ඒ ජරාව සම්බන්ධයෙන් තමන් තුල ඇතිවන දැනුම ඔස්සේ නුවණින් විමසලා තමන්ගේ ජීවිතයට ගලපලා බලනකොට තමන්ට ලැබෙන අත්දැකීම ඒ අවබෝධය තමයි අර ජරාව ගැන දන්නා නුවණ කියලා කියන්නේ. එතකොට ඊට පස්සේ මරණය කියලා කියන්නේ මොකද්ද? ඒ සත්ත්ව ලෝකවලින් ඒ සත්වයන්ගේ යම් චුත වීමක්, චුතවන ස්වභාවයක්, බිඳී යාමක්, අතුරුදන් වීමක්, මරණයටපත් වීමක්, කලුරේ කිරීමක්, ස්කන්ධයන්ගේ බිඳී යාමක්, සිරුර අත්තර දැමීමක් ඇද්ද? ජීවිතින්ද්‍රියෙහි ගෙවී යාමක් ඇද්ද? මේකට තමයි මරණය කියන්නේ. ඒතර මරණය කියලා ওই විදිහට තේරුම් ගන්නම් අරගෙන මටත් මේක සිද්ධ වෙනවද? මේක තමන්ගේ ජීවිතයටත් ගැළපීලා යනව නේද කියලා නුවණින් අර මරණය සම්බන්ධයෙන් විමසනකොට තමන්ට මේක තමන්ගේ ජීවිතයට ගැළපීලා යාමත් එක්ක යම් වැටහීමක් එනවනේ. ඒක තමයි මරණයත් එක්ක තමන්ගේ ජීවිතයට මරණය මේ විදිහට පැමිණෙනවා කියනකොට ඒක තමන්ගේ ජීවිතෙන් අත්දකින්නකොට ඒක තමයි යාගේ නුවණ මරණය සම්බන්ධයි. එතකොට ජරාවත් මරණයත් කියන වචන දෙක ওই විදිහට විග්‍රහ කරගන්නවා. ජරා මරණ. ඒ ජරා මරණ වලට හේතුව ජරා මරණ හට ගැනීම ගැන දන්නා නුවණ කියනකොට යා විමසනවා ජරා මරණ හට ගන්න හේතුව තමයි ඉපදීම. ඉපදීම නිසායි ජරා මරණ හටගන්නේ. ඒ කියන්නේ ජරාවටපත් වෙනවා නම් ජරාවටපත් වෙන්නේ මේ ඇහැ, කන, නාසය, දිව, කය, මනස විදිහට බලමුකෝ. එතකොට ඉපදුනේත් ඔය ඇස, කන, නාසය, දිව, කය, මනසමයි. එතකොට උපන්නේ යමක්ද? ඒ උපන්න දේමයි ජරාවටපත් වෙන්නේ. එතකොට ජරා මරණ ගැන දන්නා නුවණ කියනකොට අර ජරා මරණ සම්බන්ධයෙන් ඒ අවබෝධය ඇති වෙන්න ඕන. එතකොට එයාට ඊට පස්සේ හිතනවා ජරා මරණ හටගත්තේ කොහොමද? ජරා මරණ හටගත්තේ කොහොමද කියලා නුවණින් විමසනකොට බුදුරජාන් වහන්සේ වල් දේශනා කළා ජරා මරණ හටගත්තේ ඉපදීම නිසා. එහෙනම් එයාට එතනත් නුවණක් එනවා ජරා මරණ කියලා දෙයක් ලෝකේ තියෙන ඉපදීම නිසා. එහෙනම් ඒ ජරා මරණ නිසා නම් මේ ඉපදීම නිසා නම් ඒ ජරා මරණ හටගත්තේ ඒ ඉපදීම නැත්නම් යම් තැනක
මේ ජරා මරණ කියලා දෙයක් ලෝකේ නැහැ. ජරා මරණ කියලා දෙයක් ගැන ලෝකේ කතා කරන්න බෑ. එහෙනම් ඉපදීම නිරුද්ධ වුණාම ජරා මරණ නිරුද්ධ වෙනවා. ජරා මරණ නිරුද්ධ වෙන ප්‍රතිපදාව මොකද්ද? සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා එයා එතන ජරා මරණ හතර ආකාරයකින් විමසනවා නේද? ඒත් එක්ක මෙයා ඊට පස්සේ කල්පනා කරනවා දැන් ජරා මරණ වලට හේතු ඉපදීමනේ. එතකොට ඉපදීම කියන්නේ මොකද්ද? එතකොට බුදුරජාන් වහන්සේ ඥානවත සූත්‍රය දේශනා කළා ඉපදීම ගැන දන්නා නුවණ, ඉපදීම හට ගැනීම ගැන දන්නා නුවණ, ඉපදීම නිරුද්ධ වීම ගැන දන්නා නුවණ, ඉපදීම නිරුද්ධ වෙන ප්‍රතිපදාව ගැන දන්නා නුවණ ඇති කර ගන්න ඕන කියලා. එහෙනම් ඉපදීම ගැන දන්නා නුවණ කියලා කියනකොට ඉපදීම කියන්නේ මොකක්ද කියලා එයා දැනගන්න ඕන. බුදුරජාන් වහන්සේ වදාළ ඒ සත්ත්ව ලෝකවල ඒ සත්වයන්ගේ යම් ඉපදීමක්, හට ගැනීමක්, මව් කුසක බැස ගැනීමක්, උපතක්, විශේෂ උපතක්, ස්කන්ධයන්ගේ පහළවීමක්, ආයතන හයේ ප්‍රතිලාභයක් ඇද්ද? මේකට තමයි මහණෙනි ඔන්න ඉපදීම කියන්නේ කියලා බුදුරජාන් වහන්සේ වදාළා. ඒතර ඕක තමයි ඉපදීම. ඒතර ඉපදීම ගැන දන්නා නුවණ කියනකොට මේ ඉපදීම කියන වචනේ ඇස්සේ තියෙන මේ විග්‍රහය ලෙහාගෙන විමස තමන් මේක තේරුම් ගන්න ඕන. එතකොට ඉපදීම හට ගැනීම ගැන දන්නා නුවණ කියනකොට එයාට කල්පනා කරන්න තියෙන්නේ ඉපදීම හටගන්නේ කුමක් නිසාද? භවය නිසා. භවය නිසා කියන්නේ භවය කියලා දෙයක් මේ ලෝකෙ තියෙනවනේ. ඒක තියෙන තාක් උපදිනවා. ඒ කියන්නේ භවය කියලා කියන්නේ විපාක පිනිස කර්ම සකස් වීම. විපාක පිනිස කර්ම සකස් වීමක් කියලා දෙයක් ලෝකේ කොතනක හරි තියෙනවා නම් විපාක පිනිස කර්ම සකස් වීමක් ලෝකේ කොතනක හරි තියෙනවා නම් ඒක කාම භවයේ වෙන්න පුළුවන්, රූප අරූප භවයේ කොහේ හරි විපාක පිනිස කර්මයක් සකස් වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන් මේකාන්තයෙන් උපදිනවාමයි. එහෙනම් ඉපදීම කියලා කියන්නේ අර විස්තරය දැනගන්නවා ඉපදීම හටගන්නේ කොහොමද? ඒක තමන් නුවණින් විමසනකොට ඔන්න තමන් භාගතුන් වහන්සේගේ ධර්මයට අනුව විමසනකොට එයාට විමසන්න තියෙන්නේ භවය නිසායි උපදින්නේ. භවය නිසා නම් උපදින්නේ ඒ භවයේ ඉතුරු නැතුව නිරුද්ධ වුණාම ඉපදීම නිරුද්ධ වෙනවා. ඊට පස්සේ ඉපදීම නිරුද්ධ වන ප්‍රතිපදාව ගැන දන්නා නුවණ කියනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයයි විමසන්න තියෙන්නේ. ඊට පස්සේ එයා ආයි කල්පනා කරනවා භවය කියන්නේ මොකක්ද? භවය කියලා කියන්නේ විපාක පිණිස කර්ම සකස් වීම. භවය ගැන දන්නා නුවණ බුදුරජාන් වහන්සේ දේශනා කළා. කාම ලෝකයේ විපාක පිණිස කර්ම සකස් වීමක් තියෙනවා. ඒකට කාම භවය කියනවා. රූප ලෝකේ විපාක පිණිස කර්ම සකස් වීමක් තියෙනවා. ඒකට රූප භවය කියනවා. අරූප ලෝකේ විපාක පිණිස කර්ම සකස් වීමක් තියෙනවා. ඒකට අරූප භවය කියනවා. ඔන්න ඔය තුන් ආකාරයකට භවය ගැන විස්තර කළා භාගතුන් වහන්සේ. එතන කාම භව, රූප භව, අරූප භව කියන මේ භව තුනක් තියෙනවා කියලා දැනගන්නවා. ඒක තමයි අර භවය ගැන දන්නා නුවණ. ඒක විමස මේක තේරුම් ගන්න තියෙන්නේ. එතන භවය හටගන්න හේතුවත් එයා කල්පනා කරනවා. භවය හටගන්න හේතු තමයි උපාදාන. උපාදාන පච්චය භවෝ. ඒ උපාදාන නිසායි භවය හටගන්නේ. උපාදාන නිසා නම් භවය හටගන්නේ. ඒ උපාදාන ඉතුරු නැතුව නිරුද්ධ වුණාම භවය නිරුද්ධ වෙනවා. දැන් මේ ජරා මරණ වලින් පටන් අරගෙන විමස මේකත් එක ක්‍රමයක් විමසන. එතකොට මේ උපාදාන නිසයි භවය හටගන්නේ. උපාදාන නැතු නිරුද්ධ වුණාම භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වන ප්‍රතිපදාව මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඊට පස්සේ යා උපාදාන ගැන හතර ආකාරයකින් විමසනවා. ඒතර මේ එකම භාවනාව කරන වෙලාවක මේක කරන්න පුළුවන්. ඒතර උපාදාන ගැන දන්නා නුවණ කියනකොට උපාදාන ඒ කියන්නේ මේ බැඳී යාම ග්‍රහණය වීම හතරක් තියෙනවා. කාමයට බැඳිලා යනවා, කාම උපාදාන, නොයෙක් දෘෂ්ටි මතවාද වලට බැඳිලා යනවා, ditthi උපාදාන, නොයෙක් සීල ව්‍රත වලට බැඳිලා යනවා, සීලබ්බත උපාදාන, මගේ ආත්මය කියන හැඟීමට බැඳිලා යනවා, අත්වාද උපාදාන. ඒතර උපාදාන ගැන දන්නා නුවණ කියනකොට
ඔය හතරාකාර උපාදාන ගැන වැටහීමක් තියෙන්න ඕන. හතරාකාර උපාදාන ගැන වැටහීමක් තියෙන්න ඕන. ඒ වගේම උපාදාන හට ගැනීම ගැන දන්නා නුවණ කියනකොට මේ උපාදාන හටගත්තේ කොහොමද කියලා නුවණින් ඉවසන්න ඕන. දැනගන්න ඕන. තණ්හා පච්චය උපාදාන. තණ්හාව නිසා තණ්හාව ඇතිකල්හි උපාදාන ඇත. තණ්හාව ඇතිකල්හි උපාදාන ඇත. එතකොට තණ්හාව තියෙනකොට නම් උපාදාන තියෙන්නේ. තණ්හාව පවතිනකොට නම් උපාදාන කියලා දෙයක් ලෝකේ තියෙන්නේ. ඒ තණ්හාව නිරුද්ධ වුණාම ඒ තණ්හාව ඉතුරු නැතුව නිරුද්ධ වුණාම උපාදාන කියලා එකක් ලෝකේ හටගන්න විදිහක් නැහැ. ඇයි? තණ්හාව නිසා නම් උපාදාන හටගන්නේ. ඒ තණ්හාව නැතුවම උපාදාන හටගන්න විදිහක් නැහැ. ඒ තණ්හාව නැති කල්ලි උපාදාන නැත. එතකොට උපාදාන නිරුද්ධ ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ඊට පස්සේ දැන් එයා ඔන්න උපාදාන ගැන විමසලා දැන් තණ්හාව ගැන විමසනවා. තණ්හාවත් හතර ආකාරයකින් විමසනවා. තණ්හාව කියන්නේ මොකද්ද? එතකොට තණ්හාව භාගතුන් වහන්සේ පටිච්චසමුපාදයේ විස්තර කරන තැන හය ආකාරයකට දේශනා කරනවානේ. ඇහෙන් රූප බල රූප තණ්හාව හට ගන්නවා. කනෙන් ශබ්ද අහලා ශබ්ද තණ්හා, නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කියලා ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. ඔන්න හය ආකාරයකට තණ්හා පෙන්වනවා. ඔය තණ්හාව නිසා උපාදාන හටගන්නේ. මේක හරි සුන්දර වැඩක් මේ භාවනාව. ඇත්තටම හරි මිහිරි. හරි ප්‍රණීතයි මේක විමසන්න පටන් ගන්න. එතකොට තණ්හාව නිසා උපාදාන හටගන්නේ. තණ්හාව හය ආකාරයි. එතකොට ඒ හය ආකාරයේ දැන් කිව්වා. එතකොට තණ්හාව හටගන්න හේතුව තමයි විඳීම. දැන් යම් රූපයක් කෙරෙහි ආසාව ඇති වෙන්න ඒ රූපය ඇහෙන් දැකලා ස්පර්ශය ඇති වෙලා ඔන්න විඳීම ඇති වෙනවා. ඒ විඳීම නිසා තණ්හාව හට ගන්නවා. යම් වෙලාවක විඳිනවද ඒ විඳීම එක්කෝ සැප විඳීමක්, එක්කෝ දුක් විඳීමක්, එක්කෝ දුක් සැප රහිත විඳීමක්. ඒතර මේ විඳීම යම් තැනක තියෙනවද සැප හෝ දුක් හෝ දුක් සැප රහිත බවක් එතන තණ්හාව හට ගන්නවා. එතකොට මේ විඳීම නිසයි තණ්හාව හටගන්නේ. විඳීම නැත්තම් විඳීම නිරුද්ධ වුණොත් තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වෙන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගයයි. ඊළඟට විඳීම ගැන දන්නා නුවණ. විඳීම හට ගැනීම ගැන දන්නා නුවණ. විඳීම නිරුද්ධ වීම ගැන දන්නා නුවණ. විඳීම නිරුද්ධ වෙන ප්‍රතිපදාව ගැන දන්නා නුවණ. විඳීම කියන්නේ මොකක්ද? එතකොට විඳීම කියන්නේ මොකක්ද කියලා දැනගන්නවා. එතකොට ඇසේ ස්පර්ශයෙන් හට ගන්නවා විඳීම, කනේ ස්පර්ශයෙන් හට ගන්නවා විඳීම, නාසයේ ස්පර්ශයෙන් හට ගන්නවා විඳීම, දිවේ ස්පර්ශයෙන් හට ගන්නවා විඳීම, කයේ ස්පර්ශයෙන් හට ගන්නවා විඳීම, මනසේ ස්පර්ශයෙන් හට ගන්නවා විඳීම. එතකොට විඳීම ගැන දන්නා නුවණ කියනකොට ඔන්න ඔය විඳීම සම්බන්ධයෙන් අපිට ඔය දැනුම තියෙන්න ඕන. ඇසේ ස්පර්ශයෙන් හට ගන්නවා විඳීම, ඒ විඳීම සැප එකක් විඳීමක් වෙන්නත් පුළුවන්, දුක් විඳීමක් වෙන්න පුළුවන්, දුක් සැප රහිත විඳීමක් වෙන්න පුළුවන්. කනේ ස්පර්ශයෙන් හට ගන්නවා විඳීම එක්කෝ සැප, එක්කෝ දුක් විඳීමක්, එක්කෝ දුක් සැප රහිත විඳීමක්. එතකොට ඇස කන නාසයේ විඳීම හට ගන්නවා එක්කෝ සැප විඳීමක්, එක්කෝ. එතකොට ඔන්න ඔය විදිහට ආයතන හයේ විඳීම හට ගන්නවා සැප දුක් උපේක්ෂා වශයෙන් 18 ආකාරයකට හද ගන්නවා. එතකොට අන්නේ විඳීම ගැන ඒ විදිහේ වැටහීමක් තියෙන්න ඕනේ. ඒක තමයි විඳීම ගැන දන්නා නුවණ. විඳීම හට ගැනීම ගැන දන්නා නුවණ පස්ස පච්චය වේදනා. ස්පර්ශය නිසා විඳීම හට ගන්නවා. ස්පර්ශය නිසා විඳීම හට ගන්නවා කියන්නේ ස්පර්ශය කියලා කියන්නේ ඇහි විඳීම හට ගන්නවා නම් ඇහැ තියෙන්න ඕන, රූපේ තියෙන්න ඕන, ඇහි විඥානය තියෙන්න ඕන. එතකොට ඇහැයි රූපයි ඇහි විඥානයයි කියන කරුණු තුන යම් තැනක තියෙනවද ඒක තමයි ස්පර්ශය කියන්නේ. එතකොට ස්පර්ශය කියන එක යම් තැනක තියෙනවද? ඒ කියන්නේ ඇහත් රූපත් ඇහි විඥානයත් එකතු වුණාද එතන විඳීම ඒකාන්තයෙන්ම හට ගන්නවා. ඒ කියන්නේ ඇහැයි රූපයි ඇහි විඥානයයි යම් තැනක තියෙනවද? ඒ කියන්නේ ඇහි ස්පර්ශය යම් තැනක තියෙනවද? එතන විඳීම හට ගන්නවා. ස්පර්ශය ඇති කල්ලි විඳීම වේ.
ස්පර්ශයේ උපදින විට විඳීම උපදී කියලා ආර්ය න්‍යායයෙන් ගලපලා බැලුවේ අපි. එතකොට ස්පර්ශය නිසා විඳීම හට ගන්නවා. ඒ ස්පර්ශය කියන එක කොතනකවත් කොහෙවත් මොනම විදියකටවත් නැත්නම් ඇහත් නැත්නම් එතන දැන් ඒ ස්පර්ශය කියන එක කොහෙවත් හටගන්නේ නැත්නම් විඳීමක් කියලා දෙයක් හටගන්න විදියක් නැහැ. එන ස්පර්ශය නිසායි විඳීම හටගත්තේ. ඒ විඳීම නැති වෙන මාර්ගයේ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගයයි කියලා ඔන්න විමසනවා. හතර ආකාරයකට. ඊළඟට විඳීම හටගන්න හේතුව ස්පර්ශයනේ. එතකොට ස්පර්ශය කියන්නේ මොකක්ද කියලා දැනගන්නවා. ස්පර්ශය හට ගන්නවා ඇසේ හට ගන්නවා කනේ නාසයේ දිවේ කයේ මනසේ ওই ස්පර්ශය හට ගන්නවා. එතකොට ස්පර්ශය කියන දේ අපි කතා කළා. ඇහි ස්පර්ශය කියන්නේ මොකක්ද කියලා කනේ ස්පර්ශය අපි දන්නවනේ දැන්. එතකොට ස්පර්ශය හට ගන්න හේතුව මොකක්ද? ස්පර්ශය හට ගන්න හේතුව තමයි සලආයතන. ආයතන 6. ආයතන 6 මුල් වෙලා නම් ස්පර්ශය හටගන්නේ. ආයතන 6 නිරුද්ධ වුණාම ස්පර්ශය හටගන්නේ නැත. ස්පර්ශය නිරුද්ධ වන ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ඊපස්සේ ආයතන 6 ගැන නුවණින් විමසනවා. ආයතන 6 ඇස, කන, නාසය, දිව, කය, මනස නම් වූ ආයතන. ඔන්න ආයතන 6 තියෙනවා. මේ ආයතන 6 හටගන්න හේතුව නුවණින් විමසනකොට හම්බ වෙන්නේ නාම රූප. නාම රූප නිසයි මේ ඇස කන නාසය දිවකය මනස හටගත්තේ. නාම රූප නිසා නම් මේ ඇස කන නාසය දිවකය මනස හටගත්තේ. ඒ නාම රූප ඉතුරු නැතුව නිරුද්ධ වුණාම ස්පර්ශ ආයතන ටික නිරුද්ධ වෙලා යනවා. ස්පර්ශ ආයතන නිරුද්ධ වෙන ප්‍රතිපදාව තමයි ආයතන 6 නිරුද්ධ වෙන ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ඔන්න දැන් ආයතන 6ත් විමසුවා. දැන් නාම රූප. ඇයි? නාම රූප නිසා ආයතන 6 හටගන්නේ. දැන් මේ හේතුව හොයාගෙන යනවා. නාම රූප කියන්නේ මොනවද? එතකොට නාම කියලා විමසනකොට හම්බ වෙන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කළ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ওই කරුණු පහට ওই ධර්ම පහට නාම කියලා දේශනා කරා. පඨවි ආපෝ තේජෝ වායෝ සහ එයින් උපන්න දේ හටගත්ත දේට කියනවා රූප කියලා. ඔන්න ඔය නාමත් රූපත් කියන දෙකට නාම රූප කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. එතකොට ওই නුවණින් විමසීමස බලන්න ඕන. දැන් මේවා ඇහෙන වචන විතරයි. මේ විදිහට විමසනකොට තමයි ඒවා ටික ටික තමන්ගේ ජීවිතයට ගැළපි යන්නේ. දැන් ওই කලින් එහි ප්‍රශ්නේ තමාතුරට පමුණවාගෙන ගලපලා බලනවා. ඕපනයිකයි කියන්නේ. මෙහෙම විමසලා බලන්න ඕන. ඒතර නාම රූප හටගන්න හේතුව මොකක්ද කියලා විමසනවා. නාම රූප හටගන්න හේතුව තමයි විඥානය. ඒතර විඥානය කියලා එකක් නැත්තම් නාම රූප කියලා දෙයක් කතා කරන්න බෑ. එතකොට විඥානයේ නිසා නම් නාම රූප කියලා දෙයක් ගැන කතා කරන්න පුළුවන්. විඥානයේ ඉතුරු නැතුව නිරුද්ධ වුණොත් නාම රූප කියලා දෙයක් කතා කරන්න බෑ. එතකොට නාම රූප නිරුද්ධ වෙන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගය. ඊට පස්සේ විඥානය ගැන කල්පනා කරනවා. විඥානය කියන්නේ මොකද්ද? මේ විඥානය ඇසේ හට ගන්නවා. මේ විඥානය කනේ හට ගන්නවා. මේ විඥානය නාසයේ හට ගන්නවා. දිවේ හට ගන්නවා. කයේ හට ගන්නවා. මේ විඥානය මනසේ හට ගන්නවා. එතකොට ඔන්න ඔය විදිහට විඥානය ඔය ඇසේ කනේ නාසයේ දිවේ කයේ මනසේ හට ගන්නවා. ඒ විඥානය හට ගන්න හේතුව නුනින් ඉවසනවා. විඥානය හට ගන්න හේතුවයි සංස්කාර. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ සංස්කාර නිසායි විඥානය හටගන්නේ. ඒ සංස්කාර නිරුද්ධ වුණාම විඥානය නිරුද්ධ වෙනවා. ඒ විඥාන නිරුද්ධ වෙන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගය. ඊට පස්සේ ඔන්න එතකොට විඥානයේ ගැන හතර ආකාරයකට විමසු. ඊපස්සේ සංස්කාර ගැන දන්නා ඕන. සංස්කාර කියන්නේ මොකද්ද? කාය සංස්කාර. ආස්වාස ප්‍රස්වාස කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. ඊළඟට වචී සංස්කාර, විතක්ක ਵਿਚාර, චිත්ත සංස්කාර, සංඥා වේදනා. ඔන්න ඕක තමයි සංස්කාර කියලා කියන්නේ. සංස්කාර හටගන්නේ අවිද්‍යාව ඇති කල්ලි සංස්කාර ඇත.
ඒ අවිද්‍යාව නිරුද්ධ වුණාම සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ වෙන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඔන්න ওই විදිහට මේ නුවණින් විමස ওই විදිහට බලන්න ඕන. එතකොට අර එක තැනක් විමසන්නත් පුළුවන්. එහෙම නැත්නම් ওই විදිහට දිගටම විමසගෙන ඉන්නත් පුළුවන්. එතකොට මේ විදිහට දිගටම විමසගෙන ඉන්න එක හොඳයි. එතකොට ටික හැම පැත්තක්ම Tamanට විමස ගන්න පුළුවන් නේ. එතකොට මේ විදිහට ටික විමසනකොට මේක පොඩ ලෙහෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ඔන්න ওই විදිහට විඳීම ගැන ඒ කියන්නේ ওই විදිහට අර මුල ජරා මරණ වල ඉඳගෙනම අවිද්‍යාවටම නුවණින් ඉමසගෙන ඉන්න පුළුවන් නම් භාවනාව විදිහට මේ හරි වටිනවා. ඒකට පුරුදු වුණා නම් හොඳයි කියලා හිතනවා. සාදු සාදු සාදු